දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. ආයුබෝවන් සුබෝදෑසනක් සුබ දවසක් හැම දිනාටම. අද 2022 දෙවැනි මාසේ දෙවැනිදා. දෙකේව ගොඩක් තියෙන දවසක්. බදාද දවස. කොහොමුණත් අද අපි මේ දෙකේව ගොඩක් තියෙන දවසේ ඊට වඩා ලොකු ඉලක්කමක් පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ. ලක්ෂයක් පිළිබඳව. අයවැයෙන් වැඩ ලක්ෂයක් පිළිබඳව කතා කරන්න අද දවස් අපි වෙන් කරගන්නේ. ඔබ දන්නවා 2022 අයවැය යෝජනා 1 අයවැයෙන් ගමට වැඩසටහන යටතේ දිවෙන පුරා සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ කිරීම සඳහා යෝජනා කෙරුණා. ඒ අනුව මේ වැඩ ලක්ෂ්‍ය නිල වශයෙන් හෙට දවසේදී උදෑසන 8:52ට යෙදෙන සුබ මුහුර්තයෙන් ආරම්භ කිරීමට නියමිතයි. ඒ නිසා අද දවසේ අපි මේ මොකක්ද මේ වැඩ ලක්ෂ්‍ය? වැඩ ලක්ෂ්‍යයෙන් මොකක්ද ගමට වෙන්නේ? කලින් ගමට වැඩ කරේ නැද්ද? එහෙනම් මේ මොකක්ද අලුතින් කරන්න යන්නේ? අපි මේ පිළිබඳව හොයලා බලන්න අද සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ යාන්ත්‍රණය ගමට වැඩ කරද්දී මේ විදිය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී මේක දේශපාලන අධිකාරිය වගේම නිලධාරී යාන්ත්‍රණය හරහා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම මේ සියලු පාර්ශවයන් දෙකේ මුහුව එකමුතුව සමග. ඒ නිසා මේ කතාවට අද අපි ආරාධනා කළා කොළඹ දිස්ත්‍රික් ලේකම් එහෙම නැත්නම් කොළඹ මහදිසාපති ප්‍රදීප් යසරත්න මහත්මයාට. ආයුබෝවන් සුබෝදෑසන. ආයුබෝවන් ගයන් සුබෝදෑසන. ප්‍රදීප් යසරත්න මහත්මයා දැන් මීට කලිනුත් ගම්වල වැඩ කරා. ගම්වල සහ නගරයේ හැම තැනම සංවර්ධන ව්‍යාපෘති සිද්ධ වුණා. හැබැයි මේ වැඩ ලක්ෂයක් කියන තේමාව යටතේ මොකක්ද මේ කරන්න යන්නේ? කයර ඇත්තටම ඉස්සෙල්ලා මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටත් විශේෂයෙන් සුදේශීය සේවයටත් මෙවැනි විශේෂ සංවර්ධන වැඩසටහන පමණක් නොවේ පොදු කාලීන මාතෘකා ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට ලබා දෙන අවස්ථාව පිළිබඳව. ඕගයන් ඔබ ආපු ප්‍රශ්නය මම හිතන්නේ අපේ රටේ අපේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික පියවරක් තමයි හෙට උදෑසන 8:52ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ වෙන්නේ. කොටිම කියනවා නම් මේක මම හිතන්නේ අපේ ඉතිහාසයේ මෙවැනි දෙවන්ත ග්‍රාමීය මට්ටමට යන ගම් මට්ටමටම යන වැඩසටහනක් මින් පෙර අපි අසා තිබිලත් නැහැ, අපේ ඉතිහාසයේ සඳහන් වෙලත් නැහැ. මොකද මේක සෑම ලංකාවේ අපේ රටේ සෑම ගමකටම විහිදිලා යන වැඩසටහනක් මේ වැඩ ලක්ෂයක් කියන වැඩසටහන. එහෙම නැත්නම් ගම සමග පිරිසඳරක් කියන වැඩසටහන. ඒ කියන්නේ අපේ රටේ සෑම පුරවැසියෙක්ගේම හැම ගමකටම යනවා. කිසිම පුරවැසියෙක්ගේ ගමක් අතහැරෙන්න බෑ. අනිවාර්යයෙන්ම. මොකද ඒක තමයි මේකේ තියෙන සුවිශේෂත්වය. මොකද ඒ වගේම තමයි මෙවැනි දැවැන්ත මුදලක් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ පළවෙනි සැරේට තමයි මෙවැනි ග්‍රාමීය මට්ටමටම යන සංවර්ධන වැඩසටහන සඳහා මේ අයවැයකින් වෙන් වුණේ. එතකොට උදාහරණයක් ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයට මේ වැඩසටහන සඳහා ඒ කියන්නේ ගම සමග පිරිසඳරක් වැඩසටහන මේ වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 4.9ක් ඒ කියන්නේ මිලියන 4,900ක ප්‍රතිපාදන දැනටමත් මා වෙත යොමු වෙලා අවසానයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් සාමාන්‍යයෙන් මිලියන 1000කත් 1500ක අතර මේ සංවර්ධන ව්‍යාපෘති තමයි සාමාන්‍යයෙන් මින් පෙර වාර්ෂිකව ක්‍රියාත්මක වුණේ. නමුත් මේ වසරේ බිලියන 4.9ක් ඒ මිලියන 4,900ක ප්‍රතිපාදන මේ වෙන විටත් දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් මට යොමු වෙලා තිනවා. එතකොට මේ ගම සමග පිරිසඳර මුළු වසර පුරා ක්‍රියාත්මක කරන්න වසර පුරා ක්‍රියාත්මක කරන. ඒතර අපි කතා කරමු ගයන් මේක කාර්තු මට්ටමින් තමයි කතා. ඒකේ මොකද්ද වැදගත්කම? ඒකේ තියෙන විශේෂත්වය මොකද්ද? ඒකින් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද කියන එක ගයන් අපි පස්සේ කතා කරමු. මේ ගම සමග පිරිසඳරක් කියන වැඩසටහන වැඩ ලක්ෂයක් කියන වැඩසටහනේදී ඇත්තටම රජය විශේෂම අතිගරු ජනාධිපතිතුමත් රජයත් විශේෂම මුදල් අමාත්‍යතුමා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද මේ COVID-19 වසංගතත්වය කියන එක අපේ රටට පමණක් නෙවෙයි මුළු ලෝකෙටම ලොකු බලපෑමක් සිද්ධ කළානේ. ආර්ථිකයෙන් වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, අධ්‍යාපන සංස්කෘතිය හැම ශ්‍රේෂ්ඨකරම ගයන් බලපෑම් ඇති වුණා. එතකොට
අපේ රටේ ආර්ථිකය විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකයට ලොකු පරහක් ඇති වුණා. අපි කවුරුත් දන්නවා පුරා වසර දෙකකට ආසන්න කාලයක් සිට අපි විවිධාකාර මේ COVID-19 වසංගත තත්ත්වය නිසා අපේ ආර්ථිකයේ විවිධාකාර ජීවනෝපාය තත්ත්වයන් මේවා ගොඩක් ඒවා බිඳ වැටලා තියෙනවා. ඒතකොට මේවා නගා සිටුවීමත් මුඛ්‍ය පරමාර්ථයක් තමයි මේ ගම සමග කියන පිළිසඳර වැඩසටහන. එතකොට මේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක ගයන් කෙටිකාලීනව පැන නැගුණු අභියෝග අවධානයට යොමු කරලා තියෙනවා මේ වැඩසටහනේදී. විවිධාකාර කියන්නේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක අපිට අභියෝග මේ කෙටිකාලීන අභියෝග රසක් අපිට ඇති වෙලා තියෙනවා. එතකොට ඒ අභියෝග ජය ගන්න තමයි එක අරමුණක් මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන. ඊළඟට ග්‍රාමීය ජීවිතයේ බිඳ වැටුණු ජීවනෝපායන් ගැන අපි කවුරුත් දන්නවා තමයි. මොකද මේ අපනයනය අවම වීම ඒවට මේ බාධා ඇතිවීම නිසා මේ හැම දෙයක්ම අවසාන වශයෙන් ජීවනෝපායන ග්‍රාම්‍ය ජීවනෝපායට බලපානවා. එතකොට අපි හිතමුකෝ මේ සාමාන්‍යයෙන් ආහාර නිෂ්පාදනය කරපුණත් අපනයනය කරන ඒවට බිඳ වැටෙනවා. ඒවා මේ පහුගිය කාල සීමාව තුළ අපි ඒවා දැක්කා. එතකොට ඒ ග්‍රාමීය සමාජයේ බිඳ වැටුණු ජීවනෝපායන් නැවත නගා සිටුවල ග්‍රාමීය නිෂ්පාදනය වැඩි කරන්නත් මේ ගම සමග පිළිසඳරක් කියන වැඩසටහනේ තවත් එක මුඛ්‍ය පරමාර්ථයක්. එතකොට මේ සියල්ල කරලා ඊට පස්සේ ප්‍රාදේශීය සමාජීය විෂමතාවකින් තොරව ග්‍රාමීය සංවර්ධනය ඇති කිරීමත් මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන එහෙම නැත්නම් මේ වැඩලක්ෂයේ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය. ඒතර මේ ඔස්සේ තමයි මුළු රටේම මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මේකේ තියෙන සුවිශේෂත්වය තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ ගයන් මේක අර රටේ එක කොටසකට එහෙම නැත්නම් අපි හිතමුකෝ ප්‍රාදේශීය කොට්ටාශයක කොටසකට පමණක් සීමා වෙන එකක් නෙවෙයි. ප්‍රාදේශීය කොට්ටාශයක් ගත්තොත් මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටම වීදලා යනවා. ඒක ගිහිලා ඒ ග්‍රාමීය මට්ටමේදී ග්‍රාමීණධාරී වසමේම පුංචි අස්සක් මුල්ලක් නැරම විවිධාකාර අංශ කිහිපයක් යටතේ ප්‍රධාන අංශ 4ක් යටතේ තමයි මේ ව්‍යාපෘතිය නැත්නම් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මේ පිළිබඳව සාධනීය අපේක්ෂාවන් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මොකද දැන් මීට පෙර ආතුව තිබුණ දේ තමයි සමහර ලාවට ගමට മന്ത്രിවරයෙක් ආසනයේට කොට්ටාශයට മന്ത്രിවරයෙක් ඉන්නවා නම් මෙන්න මේ කොට්ටාශයට වැඩ ටික කරනවා. മന്ത്രിවරයෙක් නැත්නම් මේ කොට්ටාශය අතහැරලා දානවා. එහෙම ගැටලු තිබුණා. සමහරවිට ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු ඉන්නවා නම් ඒ පැත්තට වැඩ කරනවා. අනිත් විපක්ෂයේ മന്ത്രിවරු ඉන්න පැත්තට වැඩ කරන්නේ නැහැ. මෙහෙම දේවල් මේ ඉතිහාසයේ මුළුල්ලේම තිබුණා. ඒ නිසා මේ ක්‍රියාත්මක වෙන වැඩලක්ෂයේ ව්‍යාපෘතිය තුළ മന്ത്രിවරයෙක් හිටියත් නැතත් හැම ගමකටම වැඩක් කරනවා කියන තහවුරුව තමයි ඔබතුමන් ඔය දෙන්නේ. දැන් කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමනේ ප්‍රදීප් යසරත්න මැතිතුමනේ දැන් ඊළඟ ප්‍රශ්නේ අපිව අහන් ඉන්න අයට එනවා ඇති. කොහොමද මේ වැඩ ගමකට වැඩ 5ක් 6ක් 7ක් වගේ කරන්න පුළුවන් ඇති සාමාන්‍ය විදිහට ගත්තම. කොහොමද මේ වැඩ ටික තෝරගන්නේ? කවුද ගමේ තියෙන මූලික අවශ්‍යතාවයක් මෙන්න මේක තමයි මුලින් කෙරෙන්න ඕන කියලා තෝරගන්නේ කවුද? මෙන්න මේ ප්‍රශ්නේ එනවා ඇති. කොහොමද මේ ක්‍රියාන්විතය සිද්ධ වෙන්නේ? තාමත්ම හොඳ ප්‍රශ්නයක් ගයන්. ඇත්තටම ක්ෂේත්‍ර 5ක් යටතේ තමයි මේ ප්‍රතිපාදන අපිට යොමු වෙන්නේ. නැත්නම් ගමට හෝ ඒ ව්‍යාපෘති යන්නේ. අපි කිව්වොත් දැන් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති. ඒ කියන්නේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ඒ කියන්නේ සෑම ග්‍රාමීණධාරී වසමකටම මිලියන 3 බැගින් මිලියන 3 මගින් අපිට වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මුළු ලංකාවම ගත්තොත් ග්‍රාමීණධාරී වසම 14000කට වඩා තියෙනවා. හැම මේ ග්‍රාමීණධාරී වසමකටම මිලියන 3ක් වෙන් වෙලා තියෙනවා. දැන් කොළඹ ගත්තොත් ග්‍රාමීණධාරී වසම 557යි. මේ 557ටම මිලියන 3 ගණනේ වෙන් වෙලා තියෙනවා. ඒතකොට මේ ව්‍යාපෘති මේ මිලියන 3ට අදාළ ව්‍යාපෘති ගමෙන් එන්නේ. ග්‍රාමීය කමිටුව අපි කවුරුත් දන්නවා. විශේෂයෙන්ම ආර්ථික පුනර්ජීවනය සඳහා වන ආර්ථික ජනාධිපතිපත් කරන පුනර්ජීවන මේ කමිටුව මගින් මේ ග්‍රාමීය කමිටුව වලට අවශ්‍ය උපදෙස් දීලා මේ වෙනකොට ඉතාමත්ම සක්‍රියයි. එතකොට මේ අපේ කොළඹ ගත්තොත් ග්‍රාමීණධාරී වසම් 557ෙම ග්‍රාමීය කමිටු තියෙනවා. මේ ග්‍රාමීය කමිටුව හරහා තමයි මේ මිලියන 3කට අදාළ හැම ග්‍රාමීණධාරී වසමකටම මිලියන 3ක් වෙන් වෙලා තියෙනවා. ඒ මිලියන 3ට අදාළ ව්‍යාපෘති ඒ ග්‍රාමීය කමිටුව හරහා එනවා. ඒක ග්‍රාමීය කමිටුව නියෝජනය වෙනවා ප්‍රාදේශීය වශයෙන් ඉන්න පක්ෂ විපක්ෂ දෙකකින් තොරව දේශපාලන අධිකාරිය. ඊට පස්සේ ඒ ගමට ඉන්න සෑම නිලධාරියෙක්ම මේ ග්‍රාමීය කමිටුව නියෝජනය වෙනවා. එතකොට ඒ ග්‍රාමීය කමිටුව මේ දන්නවා ඒ මොකද සූදානම් වෙලා හිටිය මොනවාද අත්‍යවශ්‍ය දේවල් කියන අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති මොනවද කියන එක ඒගොල්ලන් දැනගන්න. එතකොට මේ මිලියන 3 බැගින් මේ ව්‍යාපෘතිය යනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි සෑම පළාත් පාලන කොට්ටාශයකටම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න තවත් මිලියන 4ක් වෙන් වෙනවා එක කොට්ටාශයකට. ඒ කියන්නේ ගයන්
කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන කොට්ටාශ තියෙනවා 303ක්. මේ 303ට මිලියන 4 බැගින් මිලියන 1212ක් වෙන් වෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්ව ග්‍රාමීය වසම් 557ට මිලියන 3 බැගින් මිලියන 1671ක් කොළඹ දිස්ත්‍රික්කයට වෙන් වෙලා තිනවා. එතකොට මේ පළාත් පාලන කොට්ටාශයට 303ක්. එතකොට පළාත් පාලන කොට්ටාශ ගත්තාම පළාත් පාලන කොට්ටාශයේ ඉන්න മന്ത്രിවරු ඒගොල්ලන් තමයි මේ යෝජනා ටික මිනිසුන්ගේ ඒ කියන්නේ ග්‍රාමීය ජනතාවගේ සහභාගීත්වයෙන් මේ යෝජනා ඉදිරිපත් වෙනවා. ඒකට ගමේ ජනතාවත් සම්බන්ධ කරා ගන්නවා. හරි. එතකොට එතන එනවා මිලියන 4 බැගින් මේ අපිට මේ ඒ පළාත් පාලන කොට්ටාශයකට වෙනවා. ඊළඟට තමයි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව. ඒතකොට ප්‍රාදේශීය සම්බන්ධන කමිටුව හැම මැතිවරණ ප්‍රාදේශීය කොට්ටාශයකටම තියෙනවා. එතකොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කෙනෙක්ට මිලියන 100 බැගින් වෙන් වෙලා තියෙනවා. දැවැන්ත මුදලක්. එතකොට මේ අර කලින් එකට අමතරව මේ මම ඔගේ කියන්නේ හැම එකම වෙන් තමයි. එතකොට මොකද ග්‍රාම සේවා වසම් කොට්ටාශයට ඊළඟට පළාත් පාලන කොට්ටාශයට වෙන් වෙලා තියෙනවා මිලියන 4 බැගින්. ග්‍රාමීය වසම්කට මිලියන 3 බැගින්. ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිට මිලියන 100 බැගින් වෙනවා. එතකොට එතුමා ඒ කතා කරලා මේ ඒ යෝජනා ටික ඉදිරිපත් වෙනවා. එතකොට මිලියන 100. දැන් කොළඹ ගත්තොත් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු 13 දෙනෙක් ඉන්නවා. ඒ 13 දෙනාට මිලියන 1300ක් වෙන් වෙලා තියෙනවා. දැන්ටත් ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. ඊළඟට ප්‍රාදේශීය සංවර්ධන කමිටු උපසභාපති හෝ කමිටු නියෝජිත කියන මේක අපිට ඇවිල්ලා තියෙනවා. ඒ කවුද කියන එක. එතකොට ඒ වගේ ඒ කෙනෙක්ට මිලියන 20ක් ප්‍රාදේශීය සම්බන්ධිකන උපසභාපතියට මිලියන 20ක් වෙන් වෙලා තිනවා. එතකොට එතනත් අපේ කොළඹ ගත්තොත් එවැනි කමිටු සභාපති මේ නියෝජ්‍ය උපසභාපතිවරු නැත්නම් කමිටු නියෝජිතවරු 18 දෙනෙක් ඉන්නවා. ඒ 18 දෙනාට මිලියන 20 බැගින් ලැබිලා තියෙනවා. දැවැන්ත මුදලක්. දැවැන්ත ප්‍රතිපාද. ඊළඟට විමධ්‍යගත අය වැඩසටහන. මේ සමගම එකහු වෙනවා මේ විමධ්‍යගත අය වැඩසටහනත් මේ වැඩසටහනත් එක්කම බද්ධව යනවා. මොකද මේ සියලු දේවල්ම ගයන් සංවර්ධන ව්‍යාපෘති එක්ක යන්නේවා. එතකොට ඒ සඳහා මේ සැරේ එක මන්ත්‍රී කෙනෙක්ට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට මිලියන 15ක් වෙන් වෙලා තියෙනවා. එතකොට කොළඹ ගත්තොත් එවැනි මන්ත්‍රීවරු කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 19 ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දෙන්නෙක් ඉන්නවා 21 දෙනෙක්ට මිලියන 315ක් වෙන් වෙලා තියෙනවා. එතකොට මෙහෙම බලනකොට කොළඹ දිස්ත්‍රික්කයට පමණක් මිලියන 4900ක් මෙන්න මේ කියවපු මං අංශ ක්ෂේත්‍ර පහ යටතේ වෙන් වෙලා තියෙනවා. එතකොට මේ වැඩසටහන ක්‍රියාත්මක වීම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මොන අංශයකින් අපි හිතුවොත් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති නිකම්ම ජීවනෝපාය වලට විතරක් දෙනවද සංවර්ධනය නෑ. එහෙම නෙමෙයි. ඒකත් ඉතාමත්ම පැහැදිලිව නිර්ණායක විශාල නිර්ණායක 4ක් ප්‍රධාන නිර්ණායක 4ක් යටතේ තමයි ගයන් මේක ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද ඒක වෙන්නේ? මොකද ඊළඟට තිබුණු ප්‍රශ්නේ තමයි මේ සමහර පුරවැසියන් නගපු ප්‍රශ්නේ තමයි සමහරලාට මැෂින් එකක් දෙනවා මුදල වියදම් වෙනවා ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ කිසිම දෙයක් ලැබෙන්නේ සමහරලාවට සෙවිලි තහඩු දෙනවා විතරයි ඒව සමහරලාවට වෙන වෙන ක්‍රමවේද වල යනවා කොහොමද මේක හරියටම ප්‍රතිලාභ ලැබෙන විදිහට ගමට අරගෙන යන්නේ ඔකේ නිතාමත් හොඳ ප්‍රශ්නයක් දැන් අපි සාමාන්‍යයෙන් මේ සංවර්ධන ව්‍යාපෘති ගැන කතා කරනකොට පහුගිය කාලේ දකින්නකොට අපි දකින්නේ ඔය කයන් කිව්වා වගේ යම් කිසි සෘජු මේ මොකක් හරි ප්‍රතිපාදනයක් දෙනවා එහෙම නැත්නම් උපකරණයක් දෙනවා අපිට මු මහන මෙෂුමක් කොච්චර අපි මහන මෙෂුම් දීලා ඇතිද සමහර වෙලාවට මේ මහන මෙෂුම දුන්නාම තව මාසෙකින් ගිහිල්ලා බලනකොට මේ මහන මෙෂුම නැහැ ගෙදර හරි ඒකට එවැනි තත්ත්වවල දැක්කා විකුණගෙන නමුත් මේ වැඩසටහන එහෙම බෑ මේ වැඩසටහන මේ වැඩලක්ෂයක් වැඩසටහන එහෙම නැත්නම් මේ ගම සමග පිරිසදරක් වැඩසටහන ප්‍රධාන අංශ 4ක් යටතේ ක්‍රියාත්මක වෙනවා එකක් තමයි ජීවනෝපාය සංවර්ධනය ඒකට යන්න පුළුවන් අවම වශයෙන් 40ක් තියෙනවනේ මේක මම අර ඉස්සෙල්ලා කියපු මේ ශාස්ත්‍රය යටතේ නිකම්ම බෑ මන් අපි හිතමු ප්‍රාදේශ සම්බන්ධීකරණ සභාපතිතුමෙට මිලියන 100 බැගින් වුණා කියලා එයාට ඒ තමන්ට හිතන ඒවා කරන්න බෑ ඒක බෑ ඒක එහෙම දෙන්න බෑ ඒක තුල තියෙන්න ඕනේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති තියෙන්න ඕනේ එතකොට ඒක නම් මේ 100ට අවම වශයෙන් 140ක තියෙන්න ඕනේ ජීවනෝපාය ව්‍යාපෘති තියෙන්න ඕනේ. ඊළඟට තියෙන්න ඕනේ පොදු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 140ක තියෙන්න ඕනේ. 140ක් අන්තර්ගත වෙන්න ඕනේ අදාළ ව්‍යාපෘති වල ගයන් 140ක් අන්තර්ගත වෙන්න ඕනේ පොදු යටිතල පහසුකම් ව්‍යාපෘති අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේ උපරිමයේ 140ක් තියෙන්න ඕනේ. ඊළඟට තමයි පරිසර හා තිරසර සංවර්ධනයට අදාළව ව්‍යාපෘති 10%ක් උපරිමයෙන්ම 10%ක්වත් තියෙන්න ඕනේ.
පරිසර හා තිරසර සංවර්ධනයට අදාළ ව්‍යාපෘති මේ අර කියපු ශේෂ්ත්‍ර යටතේ තියෙන වෙන් වෙලා තියෙන ප්‍රතිපාදන වලින් ව්‍යාපෘති වෙන් කිරීමේදී 10% තියෙන්න ඕනේ පරිසර හා තිරසර සංවර්ධනය සඳහා අදාළ වෙන ව්‍යාපෘති. එතකොට ඊළඟ එක තමයි වැදගත් මේකක් තවත් අංශයක් සමාජ සුබසාධනා සමාජ සංවර්ධනයට. ඒ කියන්නේ සමාජ සුබසාධනයට සමාජ සංවර්ධනයට අදාළව ගයන් තියෙන්න ඕනේ 10%ක ව්‍යාපෘති තියෙන්න ඕනේ. එතකොට ගයන් පැහැදිලි අපිට ඕන විදිහට කියපු විදිහට මැෂින් ටික බෙදන්නවත් එහෙම දෙන්නවත් බෑ. ඊට පස්සේ දැන් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති වුණත් හිතන විදිහට කරන්න බෑ. දැන් අපිට ලැබිලා තියෙන චක්‍රලේඛයේ අනුව පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ජීවනෝපාය සංවර්ධන සඳහා වෙන් කරන ව්‍යාපෘති මගින් වැඩි පෞල් ප්‍රමාණයකට ප්‍රතිලාභය බෙදී යාම තහවුරු කිරීම සඳහා. ඒ කියන්නේ එතනත් දීලා තියෙන දැන් අපි අර නිකම්ම මහාන මැෂිමක් හෝ මේ උදළු තැලයක් ගිහලා දෙන එක නෙමෙයි. ඒකෙන් බලාපොරොත්තු වෙන අර මුඛ්‍ය පරමාර්ථය මම අර මුලින්ම කියපු අරමුණ සාක්ෂාත් වෙන පරිදි තමයි මේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිත් හඳුනා ගන්න ඕනේ. ඒ සඳහා යෝජනා ඉදිරිපත් වෙන්න ඕනේ. මේ සියල්ලම බලලා තමයි අපි අනිවාර්යයෙන්ම මේ ව්‍යාපෘති අනුමත කරන්නේ. මොකද මේ චක්‍රලේඛයට අනුකූලව නොවනවා නම් අපිට මේ ව්‍යාපෘති අනුමත කරන්න බෑ. මොකද ගරු මුදල්ලා අමාත්‍යතුමාගෙත් රජයේත් අධිකරු ජනාධිපතිතුමාගෙත් බලාපොරොත්තුව තමයි ගයන් මෙතුලින් අනිවාර්යයෙන්ම මේ ප්‍රාදේශීය සංවර්ධනයේ මේ සංවර්ධනය තුලින් රටේ දේශීය නිෂ්පාදිතයට විශාල දායකත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒක සාක්ෂාත් කරා ගන්න තමයි මේ විදිහට මේ දැන් උදාහරණයක් දැන් සමාවෙන්න ප්‍රදීප් යසරත්න දිසාපතිතුමනි දැන් කොළඹ දිස්ත්‍රික්කය තුළ ඔය ක්‍රියාන්විතය සඳහා අවශ්‍ය ඔබතුමන් මුදල් ලැබිලා කිව්වා දැන් තියෙන්නේ. ඒ ව්‍යාපෘති යෝජනා සියල්ල ලැබිලාද දැන් තියෙන්නේ නැත්නම් ලැබෙමින් පවතිනවා? ඔව්. දැන් ගයන් මේ සැරේ තවත් එකක් තියෙනවානේ ඔබ අහන ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ගයන් මේ මුදල් කව ප්‍රතිපාදන. ඒ ප්‍රතිපාදන දැන් මම කියන්නේ මිලියන 4.9ක් කියලා. ඒ කියන්නේ මේ බිලියන 4.9ක් මිලියන 4,900. ඒ සියලුම ප්‍රතිපාදන අපිට ජනවාරි මුල වෙනකොටම ලැබිලා අවසానයි. ඒ කියන්නේ ජනවාරි මේ වසරේ මුල් සතියේම ඒ ප්‍රතිපාදන මේ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් මට ලැබිලා අවසන්. ඒක තමයි මේකේ විශේෂත්වය. හැබැයි ගයන් මේසෙට අපිට ලොකු අභියෝගයක් රජය මගින් මුදල් අමාත්‍යාංශය මගින් මුදල් අමාත්‍යතුමා අපිට බාර දීලා තියෙනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලොකු වක්කීමක් බාර දීලා තියෙනවා. ඒක තමයි මේ බිලියන 4.9 නැත්නම් මේ මිලියන 4,900 අපිට මේ අවුරුද්ද පුරාම ක්‍රියාත්මක කරන්න බෑ. ඒක ක්වාටර්. ඒ කියන්නේ මේ කාර්තුමය වශයෙන් තමයි මෙවර ක්‍රියාත්මක වෙන්නේ. සරලව කිව්වොත් අපි වෙනදට ගිණුම් පියවන්නේ දෙසැම්බර් 31 න ඕනම වසරක රාජ්‍ය ආයතන ඔබ ආයතන වෙන්න පුළුවන් රජය ආයතන දෙසැම්බර් 31 තමයි ගිණුම් පියවන්නේ. නමුත් මෙවර එහෙම බෑ. මෙවර අපි ගිණුම් පියවන්න වෙනවා අවස්ථා 4කදී. එතකොට අපි මේක කඩා ගන්න ඕනේ මාර්තු මාසේ 31ට පෙර තමයි පළවෙනි කාර්තුව යුද. එතකොට මාර්තු මාසේ 31ට පෙර මේ ව්‍යාපෘතියෙන් ඒ කියන්නේ මේ බිලියන 4.9 නැත්නම් මිලියන 4,900න් අපිට 986ක් විතර වියදම් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. يعني 4 එකක් වියදම් කරලා ඉවර කරන්න වෙනවා. සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ මුල් කාර්තුවේදී 30යි ඊට පස්සේ මේ 20යි ඊට පස්සේ 30යි 20යි කාර්තු හතරට ඒ වගේ තමයි. ඒ කියන්නේ මුළු මුදලෙන් අපිට මේ මුල් කාර්තුවේදී 20ක් වියදම් කරන්න වෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ සාමාන්‍ය මිලියන 986ක් විතර වෙනවා. එතකොට මේක තමයි අභියෝගය. මේක මාර්තු 31 ඉස්සෙල්ලා ඉවර කරන්න ඕනේ. මේ මිලියන 986ට අදාළ ව්‍යාපෘති අපි හඳුනාගෙන ඒව ටික ඉවර කරන්නත් ඕනේ මාර්තු 31. මොනම හේතුවක් නිසාවත් අප්‍රේල් පළවෙනිදට යන්න බෑ. මොකද මේක අවිච්ඡේද වෙන්නෙත් නෑ. මේක මේ මුදල් නැවත ලැබෙන්නේ නෑ. ඒක ඊළඟ කාර්තුවට ගෙනියන්න බෑ. මේක තමයි මේ වැඩසටහනේ විශේෂත්වය. මොකද අපි වෙනදට ගයන් ගොඩාක් වෙලාවට මේ ප්‍රතිපාදන ලැබෙන්නේ සමහර වෙලාවට සැප්තැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ, දෙසැම්බර් මාසේ තමයි රටේ සංවර්ධන වැඩ ව්‍යාපෘති ගොඩක් යන්නේ. නමුත් මේක මේ වර්ෂය පුරාම යනවා. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාම අපි සියල්ල සූදානම්. මේ වෙනකොට ඇත්තටම අපි මේ ජනවාරි 31 වෙනකොට ඒ සියලුම කියන්නේ මේ කාර්තුවට අදාළ මේ ව්‍යාපෘති යෝජනා අරගෙන අවසానයි. ඒව අනුමතය. ඇත්තට මේසන අනුමතය ලබා දීමේ බලයත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට බාර දීලා තිනවා. කරු මුදල් අමාත්‍යතුමා විසින්. ඒ අනුව අපි මේ වෙනකොට අපිට ආව ඒවා ඒ අධ්‍යයනය කරලා ඒ අනුමැතිය දීලා ඉවරයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘති 2000කට ආසන්න ප්‍රමාණයක් මේ කාර්තුව තුළ පමණක් කොළඹ දිස්ත්‍රික්කයේ කරන්න. ඒ සඳහා මේ දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි පළවෙනි කාර්තුවේදී මේ වෙන් වෙලා තියෙනවා ග්‍රාම සංවර්ධන මේ කියන්නේ මේ සඳහා මේ ව්‍යාපෘති සඳහා මම කියවර මිලියන 3 ව්‍යාපෘති සඳහා මිලියන 334ක් මේ අපි වියදම් කරනවා. ඒක වෙන් කරගෙන තිනවා. ඒකට ව්‍යාපෘති 830ක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ගයන්. 830ක් මේ පළවෙනි කාර්තුව තුළ පමණක් ක්‍රියාත්මක කරන්න සියල්ල සැලසුම් කරලා තියෙනවා.
ඊපස්සේ මං කිව්වා පළාත් පාලන කොට්ටාශය. ඒ කියන්නේ මිලියන 4 බැගින් හැම්බෙන පළාත් පාලන කොට්ටාශ වල ව්‍යාපෘති 499ක් මේ වෙනකොට අනුමත කරලා තිනවා. තවත් කීපයක් අනුමත කරනවා අද දවස් වලදී. ඒකට 499ක් දැන්ටත් මේ අනුමත කරලා ඉවරයි. ඒකට අපි ඒවා ඔක්කොම හෙට පටන් ගන්නවා. ඒකයි මේකේ විශේෂත්වය. ඒකට එතන තියෙනවා මිලියන 242ක මේ ව්‍යාපෘති. ඊළඟට ප්‍රාදේශ සම්බන්ධ කමිටු සභාපතිවරුන්ගේ යෝජනා මේ වෙනකොට 79ක් අපි අනුමත කරලා තිනවා. ඒක මිලියන වශයෙන් ගත්තොත් මිලියන 340ක්. අපි ඒ ටිකත් හෙට ආරම්භ කරනවා. එතකොට ඊළඟට ප්‍රාදේශීය සම්බන්ධීකරණ උපසභාපතිවරුන් මේ ව්‍යාපෘති 66ක් මේ වෙනකොටත් අපි අනුමත කරලා තියෙනවා. එතකොට අපි ඒකයි මේ මාර්තු 31ට ඉස්සෙල්ලා කරන්න බලාපොරොත්තු වෙනව ටික. මේ ටික අපි අනිවාර්යයෙන්ම හෙට ආරම්භ කළා. අපි දැන් සැලසුමක් හදාගෙන තියෙනවා. කොයි කාලෙ දැන් අපි මේවට බොහෝ ඒවාට අපි ඇස්ටිමේට් මේ වෙනකොට සකස් කරගෙන අවසానයි. කාර්මික නිලධාරි මගින් ඒ ඇස්ටිමේට් සකස් කළා. ඊට පස්සේ සමහර ඒවා භාණ්ඩ මිලදී ගන්න ඕනේ. මේ ප්‍රසම්පාදන මේ ක්‍රියාවලිය මූලික කටයුතු මේ වෙනකොට ආරම්භ කළා. ඒකට අපි ෂෙඩියුල් එකක් තියෙනවා. පෙබරවාරි මාසේ කවදද මේවා මේ මූලික කටයුතු අවසන් කරන්නේ. ඒකට මාර්තු කවදද සංවර්ධන ව්‍යාපෘතියක් නම් වෙලා. ඒක අධීර වශයෙන් යනවා නම් ඒක අපි මේ වෙන ඒ සියල්ල සැලසුම් කළා. ඉතින් ඒකයි මම කිව්වේ මේක දැවැන්ත වැඩසටහනක්. ඉතින් අපිට අලුත් අභියෝගයක් හොඳ අභියෝගයක් ඇත්තට මේක රජය මගින් ලබා දුන්න අභියෝගයක්. ඉතින් අභියෝගය සාර්ථකව ජය අරගෙන මේ රටේ සංවර්ධන ක්‍රියාදාමය වේගවත් කරන්න අපිට ලැබිච්ච අවස්ථාවක් නිලධාරීන් වශයෙන් ඉතාමත් සතුටින් අපි මේ වැඩසටහනට යොමු වෙලා තියෙනවා. සබැලසම විශේෂයෙන්ම මෙහි අභියෝගයේ තිබෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ට මහදිසාපතිවරුන්ට කියන කතාව පැහැදිලි ඔබතුමන් කියපු කතාවත් එක්ක මේක කාර්තුවෙන් කාර්තුවට දිගහැරෙනවා. වෙනදා අපි අවුරුද්දේ අවසානයේ තමයි සමහරවිට එහෙම අයවැය ලේඛනයෙන් වෙන් කරපු මුදල් වියදම් කරන්න ප්‍රතිපාදනය කරපු මුදල් ටික වියදම් කරගන්න උත්සාහ කරන. ඒ නිසා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යතුමන් ඉතා දුරදකිමින් මේවා සැබෑ ලෙසම මහ ජනතාව අතරට අරගෙන යන නිසා කළ ක්‍රියාන්විතයක්. මේක යථාර්ථයක් කරන්න පුළුවන් ඔබතුමන්ලට. අපි කොළඹ පිළිබඳව වැඩි බරක් තබාගෙන කතා කරපමින් හිටිය නිසා අපි දැන් යනවා ගාල්ලට. මොකද මේක රට පුරා ක්‍රියාත්මක වෙනවා. ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් ශාන්ත වීරසිංහ මහත්මයා අපි දැන් සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් ශාන්ත වීරසිංහ දිස්ත්‍රික් ලේකම්තුමනි. ආයුබෝවන් සුබෝදෑසනක්. සුබෝදෑසනක්. දැන් දිසාපතිතුමනි දැන් අපි කොළඹ දිසාවේ කොහොමද මේ කටයුත්ත වෙන්නේ කියලා ප්‍රදීප් යසරත්න දිස්ත්‍රික් ලේකම්තුමන් පැහැදිලි කරමින් හිටියේ. කොහොමද ගාල්ලේ සූදානම අභියෝගයක් තිබෙන බව මට පැහැදිලි ප්‍රදීප් යසරත්න දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ කතාවතර. කොහොමද ගාල්ලට ශාන්ත වීරසිංහ මහත්මයාට මේ අභියෝගය දැනෙන්නේ? ඔව් මං හිතන්නේ කොළඹ දිසාපතිතුමා ප්‍රදීප් යසරත්න දිසාපතිතුමා ඉතාමත්ම පැහැදිලිව මං හිතන්නේ වැඩසටහන පිළිබඳව සඳහන් කරා. ඒ නිසා මම වැඩසටහන පිළිබඳව කතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ගාල්ල දිස්ත්‍රික්කයේ හැටියට හෙට දවසේ අපිට දීලා තිබුණේ කාර්ය සාධක බලකාය 6265ක් ගාම්ධාරි වසම් මට්ටමින් ව්‍යාපෘති ආරම්භ කරන්න අපි 6404ක් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙනවා. ප්‍රදීප් යසරත්න අපේ දිසාපතිතුමා කිව්වා වගේ ගාල්ල දිස්ත්‍රික්කයට අපිට වෙන්වලා තියෙන 5030ක් මේ වසරට. මම හිතන්නේ කොළඹටත් ඇයි මේ දිසාපතිතුමා. ඒක 5030ක් අපිට ලැබිලා තියෙනවා. මේ කාර්තුවට අපි මිලියන 1000ක් වියදම් කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන සැලසුම් සකස් කරලා තාක්ෂණිකම් කොට්ටාස මට්ටමින් ගාමීය කමිටු මට්ටමින් මේ සියලුම යෝජනා ගෙනල්ලා මේ ජනවාරි 24 දිනපෙදී අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යොමු කරලා දිසාපතිතුමා කිව්වා වගේ අපිට තමයි දිසාපතිවරුන්ට බලය තියෙන්නේ. අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යොමු කරලා අපි මේ 31 වෙනකොට අපි පාර්ශවීය කන්තුමාලට ඒක අනුමැතිය ලබා දීලා තියෙනවා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ කොළඹ දිසාපතිතුමා කිව්වා වගේ අපි අභියෝගයට ලෑස්ති. අපිට විශාල වගකීමක් දීලා තියෙනවා. විශාල අභියෝගයක් මේක. වෙන වසරවල අපි මේ කාලේ බොහොම නිදහසේ ඉඳලා දෙසැම්බර් මාසෙ තමයි සීලුම් ව්‍යාපෘති කරන්නේ. මේ පටන් ගත්තම අපි මේ කාර්තු වශයෙන් යනකොට මම හිතන්නේ රාජ්‍යසේවී වඩාත් කාර්යක්ෂම රාජ්‍යසේවයක් අපිට අවශ්‍ය වෙනවා. නිසා අපි නිලධාරීන්ට ඒ පිළිබඳ දැනුවත් කරලා තියෙනවා. අපි ගාමීය මට්ටමට යනකම් සෑම ව්‍යාපෘතියක් සම්බන්ධව වගකීම පවරලා තියෙනවා නිශ්චිත නිලධාරියෙකුට. ඒ හැර අපි ගාමීය මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ මෙහිම් කමිටු ක්‍රියාත්මක කරන්න අපි උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන් වදාද සහ සෙනසුරාදා අපේ බැසිල් රාජපක්ෂ ගරු මුදල් අමාත්‍යතුමාගේ අර ප්‍රදේශ සමාලෝචන රැස්වීම වගේ අපි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම පැය භාගයක් වෙන් කරලා අපේ දිස්ත්‍රික් මට්ටමේ ප්‍රදේශ සමාලෝචනය කරනවා. ඒ වගේම රාජ්‍ය මට්ටමේ ඒ අය ප්‍රදේශ සමාලෝචනය කරනවා. එහෙම කරොත් පමණයි අපිට කොළඹ දිසාපතිතුමා කිව්වා වගේ මේ අභියෝග ජය ගන්න පුළුවන් වෙන්නේ. අපි හොඳ මොනිටරින් මෙකනිසම් එකක් අවශ්‍යයි. හොඳයි බොහොම ස්තුතියි අපි සම්බන්ධ කරගත්තේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහත්මයා.
දැන් ප්‍රදීප් යසරත්න කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමනි දැන් මේ ගාල්ල දිසාපතිතුමන් සඳහන් කරා වගේම ඔබතුමනුත් සඳහන් කරා වගේ මේක පල්ලෙහාට ගලාගෙන යන්න ඕනේ දැන් ඔබතුමන් ළඟ ඉඳන්. දැන් ඔබතුමන් කියන මේක අභියෝගයක්. අපි පළවෙනි කාර්තුව තුළ මාර්තු 31 වෙනකොට මෙන්න මේ ඉලක්කයට යන්න ඕනේ කියලා. කොහොමද මේ ඉලක්කය පල්ලෙහාට යන්නේ? දැන් ඔබතුමන්ගේ දැන් ගම් මට්ටමට ගියොත් ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, සංවර්ධන නිලධාරී මේ වගේ ගම් මට්ටමේ නිලධාරීන් ගණනාවක් ඉන්නවා. ඔබතුමන්ගේ සිට පහළට දිසාපති කෙනෙක් ඉඳන් පල්ලෙහාට මේක විහිදෙන්න ඕනේ. කොහොමද මේ ක්‍රියාන්විතය සිද්ධ වෙන්නේ? ඇතටම මේ ගයන් ඇතටම අපේ ගාල්ල දිසාපතිතුමා ඉතාමත්ම හොඳින් කිව්වා මේක කොහොමද මේක අපි මොනිටර් කරන්නේ. එහෙම නැත්නම් මේක පසුවිපරම් කරන්නේ. ඒකේ අවශ්‍යතාවය එතුමා ඉතාමත්ම හොඳින් මැනවින් පැහැදිලි කරලා දුන්නා. ඔව් ඇත්තටම දිසාපතිවරුන් වශයෙන් ගයන් අපි 25 දිනාටම මේක දැවැන්ත අභියෝගයක්. ප්‍රාදේශීය ලේකම්වරුන් වශයෙන් ප්‍රාදේශීය 335කට පමණ මේක අපිට හොඳ අභියෝගයක්. ඒ වගේම හරි ආසාවෙන් කරන්න පුළුවන් දෙයක්. එතකොට ගයන් අහපු ප්‍රශ්නය මොකද අපි කවුරුත් දන්නවා ගයන් අද ග්‍රාම නිලධාරී වසමක් ගත්තත් ප්‍රාදේශීය කාර්යාලයක් ගත්තත් විශාල නිලධාරීන් ප්‍රමාණයක් අපිට ඉන්නවා. දැන් අපි මේ සමහර විට මේ මානව සම්පත ගැන මේක විවේචනයක් තිබ්බනේ. මෙච්චර මොනවටද රජයේ නිලධාරීන් මොනවටද? නෑ ගයන් මං හිතන්නේ රටක මම නම් පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි මානව සම්පත අපිට හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් නම් රටකට ඒ තරම් සම්පතක් තවත් නැහැ. ඒක තමයි මම පහුගිය වසර දෙක තුලදී COVID-19 වසංගතත්වයේ දරුණු තිනට කොළඹ දිස්ත්‍රික්කයේ ගයන් අපි මේ COVID-19ට අදාළ ඒ කියන්නේ මහජනතාවගේ සාමාන්‍ය ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යන රජය මගින් දුන සෑම අභියෝගයක්ම අපිට ජය ගන්න පුළුවන් වුණේ අපේ මානව සම්පත් නිසා. ඒක අපි මෙතන මේකත් පැහැදිලි කරන්න ඕනේ. එතකොට අපි මේ වැඩසටහනෙත් මේ ගම සමග පිරිසඳරක් වැඩසටහනේදීත් ගයන් අනිවාර්යයෙන්ම අපේ මානව සම්පත ගැන අපි ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක් තියාගෙන ඉන්නවා. ඒක තමයි අපි දැන් කළමනාකරණය කරගන්න. අපි අර ගාල්ල දිසාපතිතුමා කිව්වෙත් ඒකයි. මේක කළමනා කරගන්න අපිට හොඳින් මේ මානව සම්පත කළමනා කරගත්තොත් අපිට මේ වැඩසටහන මේ අභියෝග ජය ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් අපි ඒක දැන් සූදානම්. ගාල්ල දිසාපතිතුමා කිව්වා කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තත් මම හිතන්නේ බොහෝ අපේ රටේ සියලුම දිසාපතිවරුන් මේ වෙනකොට මේක පසුවිපරම් කරන්න. දැන් කොළඹ නම් අපි ඇත්තටම දැන් හෙටින් පස්සේ අපි නිරන්තරයෙන් මගේ නම් ප්‍රාදේශීය කොට්ටාශ 13යි තියෙන්නේ. ඉතින් මේ 13 කියන්නේ විශාල කියන්නේ වර්ග කිලෝමීටර් 660යි. නමුත් මට මේක හරි පහසුයි මේක පසුවිපරම් කරලා මේ මොකද මට නිරන්තරයෙන් දෛනික වුණත් මේ 13ටම ගිලෙන්නත් පුළුවන්. නමුත් ප්‍රායෝගිකව දැන් අපි ගත්තොත් අනුරාධපුරය, පොළොන්නරුව, ගාල්ල ගත්තත්, මාතර ගත්තත් ඒවා ලේසි. දැන් ගාල්ල ගත්තොත් නෙළුව පැත්තේ යනවා කියන්නේ දිසාපතිතුමාට හරි අමාරුයි. නමුත් අපිට හරි ලේසි. ඒක මට පොඩි වාසියක්. ඒතකොට ඒ නිසා අපි ඒ විදිහට මොකද අපි සතිපත අපේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ කරු සභාපතිතුමා ප්‍රදීප් පුඳුගොඩ මැතිතුමත් ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරු ටික අපි 13 දෙනා ඉතාමත්ම මේ කියන්නේ අපේ ඉන්නේ ඇත්තටම ගරු අමාත්‍යවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරු. ඒ සියලු දෙනාම අපිට පුදුමාකාර සහයෝගයක් ලබා දෙනවා ගයන්. ඉතින් ඒක මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඇත්තටම කිසිම අරගලයක් තියෙන මේ නැත්තම් මතවාදවත් යන මේකක් නෙමෙයි අපේ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව. සියලු දෙනා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ සියලුම වැඩසටහන් වලට දායකත්වය දෙනවා. එතකොට අපි මේ අනිවාර්යයෙන්ම මේක මොනිටර් කරන්න නැත්තම් මේක පසුවිපරම් කරන්න ගැටලුවක් આવොත් ඒ සැනින් ඒ ගැටලුවට විසඳුම් ලබා දීමේ යාන්ත්‍රණයක් මේ වෙනකොට අපි සකස් කරලා අවසానයි. ඒක තමයි මම නිදර්ශනයක් කියන දැන් ගයන් ආපු අනිකුත් නිලධාරීන් අර මානව සම්පතේ දැන් ප්‍රාදේශීය කාර්යාලයට ගත්තොත් ඉන්නවා වනිතා සංවර්ධනධාරී ඉන්නවා ක්‍රීඩා නිලධාරී ඉන්නවා සමාජ සේවා නිලධාරී මේ වගේ විශාල නිලධාරී ප්‍රමාණයක් ඉන්නවා. දැන් මේ වැඩසටහනේ යටතේ අපි හිතමුකෝ යම්කිසි ජීවනෝපාය වැඩසටහනක් කාන්තාවන් පිරිසකට සඳහා ඒ ව්‍යාපෘති අනුමත වෙලා ක්‍රියාත්මක වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ ගමේ ඉන්න ග්‍රාමීය මහත්තයා ඒ වගේම අපේ ආර්ථික සංවර්ධන මහත්තයා සමුද්‍ර සංවර්ධන නිලධාරී එතකොට ඒ පිරිසට විතරක් නෙමෙයි අපි මේ වෙනකොට මොකද ඒ අදාළ ආයතන වලින් අපිට ලැබිලා තියෙන අවසරයේ අනුමැතිය වනිතා සංවර්ධනධාරීව එතනට යොමු වෙනවා. ඒ කාන්තා ව්‍යවසායිකව පිරිසක් නම් ඉන්නේ. ඇයි වනිතා සංවර්ධනධාරීත් ඒ ව්‍යාපෘතිය අධීක්ෂණය එයාට අවශ්‍ය වෙන මේ නිරන්තරයෙන් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී මතුවෙන ගැටලු පිළිබඳව මොකද එයා ඒ පිළිබඳව විශේෂඥයෙක්. ඒ නිසා එයාගේ සහයෝගයත් මෙතනට අරන් දෙනවා. දැන් අපි මේ සියලු රාජ්‍ය ආයතන ටික එකට සම්බන්ධීකරණය වෙනවා. රාජ්‍ය ආයතන රාජ්‍ය මේ නිලධාරීන් ඕ. ඒකෝර අපි හිතමුකෝ මේ යම්කිසි පශු සම්පත් ව්‍යාපෘතියක් යනවා කියලා. අපි පශු සම්පත් අමාත්‍යාංශයේ නැත්නම් ඒ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පළාත් සභාව අපි හිතමු මේ සුළු වාරි මාර්ග ව්‍යාපෘතියකට අදාළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට පළාත් සභාවෙන් මේ අදාළ නිලධාරීන් ටික අපි මේකට එක්කව කරා ගන්නවා. දැන් තවත් එකක් අපි හිතමු යම්කිසි මේ අපි
සමාජ සංවර්ධන වැඩසටහනකට අදාළව මේ වැඩසටහනක් යනවා කියලා ආබාධිත පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමක් මේ වැඩසටහනක් යනවා කියලා හිතමු. ඒ වැඩසටහනේදීත් අපි අනිවාර්යයෙන්ම සමාජ සේවා නිලධාරී, වැඩිහිටි නිලධාරී, ඒ වගේ ශේෂ්ත්‍රයට අදාළ නිලධාරීනුත් මේ වැඩසටහන අනිකුත් නිලධාරීන් එක්ක මේ සාමාන්‍ය මේක ආර්ථික සංවර්ධනධාරීන්ට ග්‍රාමීණධාරීන්ට මේ ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ වගකීම පැවිදිලා තිබ්බත් අපි අර අනිකුත් සහායක නිලධාරීන් වශයෙන් ඒ සහායක නිලධාරී සහ අදාළ ආයතනවලත් සම්පූර්ණ සහයෝගය මේ නැත්තම් මේ සුපරීක්ෂණය ඒ අධීක්ෂණයටත් අපි යොමු කරලා තියෙන. එහෙම යාන්ත්‍රණිකුත් කොළඹ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කරන අපි සතිපතා අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨයට ගිහිල්ලා මේ ව්‍යාපෘති මේ පරීක්ෂා කරන්න ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. මොකද අපිට වෙනදට වගේ දෙසැම්බර් 31 වෙනකන් තියෙනවනේ කිකේ හිතා ඉන්න බෑ ගයන්. අපිට තියෙන මාර්තු 31. ඒ කියන්නේ මාස දෙකක්වත් නැහැ. හරියට බැලුවොත් මාස දෙකක්වත් නැහැ. ඒතකොට ව්‍යාපෘති අපිට විශාල ප්‍රමාණයක් අවසන්. මිලියන 986ක් පමණ වියදම් කරනවා. සාමාන්‍ය මිලියන 1000ක්. සාමාන්‍යයෙන් කිව්වොත් මේක කොයිතරම් බැරාරුම්ද කියන එක මම පැහැදිලි කරන්නම් ගයන්. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ පහුගිය අවුරුද්දේ කියන්නේ 2021 අවුරුද්දේ සංවර්ධන ව්‍යාපෘති 12ක් යටතේ. ඒ කියන්නේ ශේෂ්ත්‍ර 12ක් යටතේ අපිට ලැබිච්ච සම්පූර්ණ මේ ප්‍රතිපාදනය තමයි මිලියන 600යි. අවුරුද්දට මුළු අවුරුද්දටම මිලියන 600යි. ඒ 600යි අපිට තිබ්බේ. ඒ කියන්නේ ශේෂ්ත්‍ර විශාලයි. දැන් සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් මධ්‍යගතාය වැඩසටහන යටතේ තිබ්බේ මිලියන 246යි. ඒතකොට සෞභාග්‍ය නිෂ්පාදන මේ ගම්මාන වැඩසටහන මිලියන 134යි. ඒතකොට ඒ තිබ්බේ ඔක්කොම එක උගල්ලා ගත්තා. ඉවෙන් වැඩසටහන් 12ක් යටතේ අපිට තිබ්බේ මිලියන 600යි. මේ සැරේ ගයන් මේකේ තියෙන එක තමයි මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන එමෙත්ත වැඩ ලක්ෂයක් වැඩසටහන යටතේ පළවෙනි කාර්තුර පමණක් මිලියන 980ක් තියෙනවා. දැන් ඔබතුමන් කොළඹ මහදිසාපතිතුමන්නේ දැන් මේකේ ඊළඟ කතාව තමයි මේ පුරවැසියන්ගේ පැත්තෙන් එන කතාවක්. මේ වගේ සංවර්ධන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන්න ගියාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සිට පළාත් පාලන මන්ත්‍රීවරයා දක්වා දේශපාලන අධිකාරී විහිදීමක් තිබෙනවා. ඒ වගේම නිලධාරීන්ගේ විහිදීමක් තියෙනවා දිසාපතිතුමන්ගේ නැත්නම් දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ සිට ගම් මට්ටම බිම් මට්ටම දක්වා. බොහෝ වෙලාවට කියන්නේ මේ දෙකේ ගැටීමක්. දේශපාලන අධිකාරිය Tamanට ඕන එක කරන්න උත්සාහ කරනවා. මේ සමාජයේ තියෙන කතාවක්. නිලධාරී පැලැන්තිය තව එකක් කරන්න උත්සාහ කරනවා. මේ වැඩේදී එහෙම ගැටීමක් තියෙනවද නැත්නම් පාර්ශ්ව දෙක එකට යන්නේ? ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. කොළඹ දිස්ත්‍රික්කයේ වශයෙන් කතා කරොත් දැන් මම අවුරුදු 2කින් ඉඳන් මේ කොළඹ දිසාපතිවරයා වශයෙන් කටයුතු කරන ඉතිසෙල්ලා කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයෙක් වශයෙන් උත් විටින් විට අවස්ථා කිහිපයකද කටයුතු කරලා දිනවා. කොළඹ දකින්න සුවිශේෂත්වය තමයි මේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ දේශපාලන අධිකාරියෙන් ලැබෙන තාමත්ම අනබිබවනීය දායකත්වය. ඒක මම මේ මෙතන කියන්නම ඕනේ මේ මොකද කිසි කියන්නේ දැන් ඇත්තටම නිලධාරීන් වශයෙන් හරියට අපිට පහසු වෙලා දෙනවා. කොළඹ දිසාපතිවරයා වශයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මම යන්නේ ඉතාමත්ම ආශාවෙන්. හරිම ආසයි. ඒක මාස දෙක තුනකින් තිබ්බේ නැත්තම් නිකන් මොකද්ද වගේ. ඒ කියන්නේ ඒ තරමට ගරු ආණ්ඩුකාරතුමා මේ පැත්තෙන් අනිත් පැත්තෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමා ඉතාමත්ම ක්‍රියාශීලී. එතකොට අපිට ඉන්න ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ඇත්තම කියනවා නම් ගයන් මේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු දේශපාලන ශාස්ත්‍රීය පතාකින් ඇත්තටම ඔවුන්ට මේ දේශපාලනය පිළිබඳවක් නෙමෙයි රටේ සංවර්ධනය අනිකුත් ශාස්ත්‍ර පිළිබඳවත් සුවිශේෂී වූ දැනුමක් තියෙනවා. ඔවුන් දන්නවා. මොකද ඇත්තටම අලුතෙන් ආව දේශපාලකයන්ට වඩා කොළඹ ඉන්නේ පරිණත දේශපාලකයන්. එතකොට හරිය අපහසුයි නිලධාරීන් වශයෙන් අපේ ප්‍රාදේශීය ලේකම්වරු 13 දෙනාටත් දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් මටත් අනිකුත් සියලුම නිලධාරීන්ට එතකොට ඔය ගයන් අහපු ප්‍රශ්නේ අර විශේෂයෙන්ම ව්‍යාපෘති දැන් අපි හිතමු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල මේ සභාපතිවරුන්ගේ යෝජනා උන්ට මිලියන 100 බැගින් වෙන් වෙලා තියෙනවා. ඇත්තට මේ ව්‍යාපෘති දැක්කා අපි. ව්‍යාපෘති ආවෙන් පස්සේ තාමත්ම හොඳ. මොකද ඇත්තටම අර පරිණත දේශපාලකයන් තුලින් ආව ව්‍යාපෘති අපි දැක්කා. අර වෙන්දට හිටපු සම්ප්‍රදායික දේකින් බැහැරව ගිහිල්ලා රටේ සංවර්ධන විශේෂයෙන්ම COVID-19 වසංගත තත්ත්වයක් එක්ක අපේ රටට වෙලා තියෙන මේ යම්කිසි ආර්ථික පසුබෑමින් ගොඩ එන්නට පුළුවන් ව්‍යාපෘති යෝජනා ගොඩක් ඇවිල්ලා. සමහර ව්‍යාපෘති යෝජනා 14ක් ආවා සම්ප්‍රදාය. ඇත්තටම අපි කතා කරා. ඒ මේ ගරු සභාපතිතුමාලත් එක්ක කතා කරාම ඕන් එක සංශෝධනය කළා. උන් පිළිගත්තා. ඇත්තටම මේ ඒ වගේ හරි සුහදව අපි කටයුතු කරනවා. ඒ නිසා මේ දේශපාලන අධිකාරිය ඒ කියන්නේ
ඇත්තටම ජාතික මට්ටමේ ඉන්න දේශපාලකයන් විශාල ප්‍රමාණයක් තමයි කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ. එතුමාලාගෙන් ඒ වගේම තමයි ප්‍රාදේශීය අර මං කිව්වේ පළාත් පාලන කොට්ටාශ සංවර්ධන ව්‍යාපෘති මං කියවනේ මිලියන 4 බැගින් වෙන් වෙලා තියෙනවා කියලා කොට්ටාශ 303කට ඒකුණත් යෝජනා අපි අනුමත කිරීමට පෙළ ගැන බලනකොට ඇත්තටම ඉතාමත් හොඳ යෝජනා තියෙනවා. සමහර යෝජනා තිබ්බා මේවා සංශෝධනය වෙන්න ඕනේ නැත්නම් ඒ යෝජනා වෙනුවට තවත් යෝජනාවක් එන්න ඕනේ කියන හිතපු යෝජනා තිබ්බා. අපි ඒ ගරු ඒ දේශපාලන අධිකාරියට අපි දැනුම් දුන්නාන් පස්සේ ප්‍රාදේශීය ලේකම්වරු ඔවුන් එක්ක සාකච්ඡා කරලා ඒවා සංශෝධනය කරලා එවලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක හරි කිසිම මේ කියන්නේ ගැටුමක් නැතුව අපිට කොළඹ දිස්ත්‍රික්කය තුළ නම් ඇත්තට මේ කටයුතු කරන්න පුළුවන්. මම හිතන්නේ සමස්ත ඒ වගේම තමයි යන්නේ. මේ කළමනාකරණය කරගන්න පුළුවන් ඕන ප්‍රශ්නයක්. මේක සම්බන්ධීකරණයේ සාකච්ඡාව සංකතනය තුළ බොහෝ දේවල් කරගන්නට හැකියාව තිබෙනවා. දැන් වෙලාව උදෑසන 7යි විනාඩි 36යි. ඔබ සභාරතිය සමග රැඳෙන්නේ. අද අපි ආයවැයෙන් වැඩ ලක්ෂයක් පිළිබඳව කතා කරමින් ඉන්නේ. මැදිරියේ සිට අපේ සාකච්ඡාවට සහභාගී වන්නේ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහත්මයා. දැන් අපි යනවා අනුරාධපුරයට. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහත්මයා සම්බන්ධ කරගන්න. ආයිබෝන් සුබෝදෑසනක් දිස්ත්‍රික් ලේකම්තුමනි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්තුමනි සුබෝදෑසනක්. දිසාපතිතුමනි දුරකථනයේ විසන්දි වුණු හැඩක් අපි ආයිත් උත්සාහ කරමු අනුරාධපුරයට යන්න. දැන් ප්‍රදීප් යසරත්න දිස්ත්‍රික් ලේකම්තුමනි දැන් ඊළඟ කතාව තමයි දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් දැන් ඔබතුමන්ගේ මේ මහා ක්‍රියාදාමයේ සිද්ධ වෙදී ඔබතුමන් කව ජීවනෝපාය පොදු යටිතල පහසුකම් පරිසර හා තිරසර සංවර්ධනය සමාජ සුබ සාධනය සංවර්ධනය ශේෂ්ඨ 4ක් යටතේ මේක ක්‍රියාත්මක වෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් එතුමන්ගේ දැක්ම තුළ එතුමන් කියන්නේ මේ රටේ දේශීය ව්‍යවසායකය හදලා රටේ ආර්ථිකය හදන්න ඕන. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හදන්න ඕන කියලා. දැන් ඔය යෝජනා අතර එවැනි යෝජනා තිබෙනවාද? ඒ කියන්නේ ජීවනෝපාය හදාගෙන ඉස්සරහට යන ඒවට වැඩි බර තැබීමක් තියෙනවා. නැත්නම් අර සාම්ප්‍රදායික විදිහට පාරවල් හදන්න, වැව හදන්න, ඇලවේලි හදන්න අන්න ඒ වගේ දේවල් වලට බර තැබීම තියෙනවා. නැත්නම් මේ දෙක බොහොම සමබරව ගමන් කරනවාද? නැත්තම කොටින්ම කියනවා නම් ඇත්තට මමත් දැකපු දෙයක් තමයි මේ වැඩසටහන තුල අපිට ඇවිල්ලා තියෙන ව්‍යාපෘති සමහර ඒවා ඔබ විශ්වාස කරන්න ලංකාවට $1 හරි ගෙන ව්‍යාපෘතිත් තියෙනවා. මම සාමාන්‍යයෙන් කිව්වොත් දැන් පාදුක්ක මේ ප්‍රාදේශීය ලේකම් මේ කොට්ටාශයෙන් ඇවිල්ලා තියෙන ව්‍යාපෘති අපි කිහිපයක් මම කිව්වොත් උදාහරණයක් වශයෙන් විසිතුරු මසුන් මේ ඇසිකිරීමේ ජීවනෝපාය. දැන් විසිතුරු මසුන් ඇසිකලා පිටිනවා මේ මාළු ටැංකියක දාලා ඉන්න මාළු ටිකක් හදන එක කියලානේ හිතන්නේ ගෑන්. සාමාන්‍යයෙන් ගේක බීදුරු මාළු ටැංකියක මේ අර විසිතුරු මසුන් ටිකක් දාලා තියාගන්න එක මේක මොකද්ද මේවට මාළු විකුණන නෑ ගෑන්. ඔබ විශ්වාස කරන්න මේ වැඩසටහන යටතේ ඇති වෙන්නේ පුංචි ගප්පි. ගප්පි තමයි මේ ජීවනෝපාය වැඩසටහන යටතේ. මේ ගප්පි එක ගප්පියෙක්වත් මේ ලංකාවේ මේ මාළු ටැංකියකට එන ගප්පි නෙමෙයි. මේ සියලුම ගප්පි ටික පිට රටවලට නැත්නම් අපනෑට දැන්ටමත් කෙරෙන කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ට දැන් උදාහරණයක් ගත්තොත් විශාල ප්‍රමාණයක් කවුරුත් නම් මේ නිහඬව ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙන්න පිරිසක් ඉන්නවා. පාදුක්ක, හෝමගම, සීතාවක කියන ප්‍රදේශවල. අපි කරේ එවැනි 6 දිනක් පමණ ඉන්නවා මහා පරිමාණයෙන්. මේ පුංචි ගප්පි විවිධාකාර අපේ රටේම මේට ආවේනිකු ගප්පිත් මේ නිෂ්පාදකයෝ හරි ගස්සද. ඒතකොට මේ නිෂ්පාදකින්ට ඔබ විශ්වාස කරන්න ගයන් ඔවුන්ට තියෙන ඉල්ලුමට සැපයුමක් නැහැ. සිපයුම මදි. මේ පුංචි ගප්පි යවා ගන්න මදි. යුරෝපීය රටවල් වලට ඕස්ට්‍රේලියාවට වගේ රටවල් වලට තමයි යවන්නේ. ඇත්තටම අපි තරඟ කරන්නේ මේ තායිලන්තයයි සිංගප්පූරුවත් එක්කයි. අපිට ඕන තරම් අවස්ථාව තියෙනවා. එතකොට මේ වැඩසටහනට බද්ධ කරලා තියෙනවා තවත් ජීවනෝපාය ඒ වගේ මේ ඔවුන්ට අවශ්‍ය වෙන සැපයුමට දෙන්න නැත්නම් ගප්පි ඇති කරලා ලබා දෙන්න පුළුවන් මේ තවත් මේ ජීවනෝපාය කරන්න පුළුවන් පිරිසක් මේ ව්‍යාපෘති තුලින් හඳුනගලා තියෙනවා. ඒතකොට ඔවුන්ට අවශ්‍ය ශක්තිය තමයි අපි දෙන්නේ. ඒතකොට ඔවුන් ඇත්තටම කරන්නේ මේ රටට විදේශ විනිමයක් $1 අපි ඩොලර් ගැන අද ලොකුවට කතා කරනවානේ. එක ගයන් $1 හරි ගේන්න පුළුවන් පිරිසක්. මේ මන් දුන්නේ පුංචි උදාහරණයක් වද. ඒතකොට මේ වගේ ව්‍යාපෘති අර ඔබ ඇහුවේ සම්ප්‍රදායිකව අර මහාන මැෂිමක් දීලා දැන් මහාන මැෂිමක් දුන්නත් අපි මෙතනදී තියෙන්නේ මේක ලොකු මේ වැඩසටහන යටතේ මහාන මැෂිම දුන්නාන් පස්සේ එතනින් ඉවර වෙන්නේ නැහැ. මහාන මැෂිමේ ප්‍රතිලාභ ලැබෙනවා. ප්‍රතිලාභ ටික අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්නවා.
ප්‍රතිලාභය මොකක්ද කියන එක හඳුනගෙන අවසానයි. නිකම්ම ගෙදර ඉන්න කෙනෙක්ට නෙමෙයි දෙන්නේ. මේක පුළුවන් තරම් අපි එක්කහුව කරනවා. පුංචි ඔවුන් ඇත්තටම මේ ප්‍රධාන ව්‍යාපාරිකයන් ඇඟලුම් මේ ශාලා එක්ක එක්කහුව කරනවා. ඒ වගේ දෙයක් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒකයි මම මේ සරල උදාහරණ දෙයක් දුන්නේ. මේක අර සම්ප්‍රදායෙන් ඔබට ගිය ව්‍යාපෘතියක් වැඩසටහන. ඉතින් මම හිතන්නේ මේක නිරන්තරයෙන් අධ්‍යක්ෂණය කරන කරු මුදල් අමාත්‍යතුමා අපිට මම හිතන්නේ පහුගිය වසරේ මේ වැඩසටහන කියන අයවැයටත් පෙරේ ඉඳන් එතුමා විටින් විට දිසාපතිවරුන් එක්ක ප්‍රාදේශීය ලේකම්වරුන්ට නිරන්තරයෙන් අදහස් අරගෙන සාකච්ඡා කරලා අවශ්‍ය උපදෙස් මේ පුදුමාකාර සහයෝගයක් එතුමා මේ ශක්තියක් අපිට දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ශක්තියත් අපිට මෙතන වැදගත් වෙලා තියෙනවා. මොකද මේ මාර්ගෝපදේශ නිරන්තරයෙන් අනිත් එක තමයි ඕන වෙලාවක ගරු මුදල් අමාත්‍යතුමාගෙන් පොඩි මැසේජ් එකක් හරි ඇවිල්ලා ජබල උපදේශයක් ඉල්ලන්න පුළුවන්. මෙතන හිර වෙලා තියෙනවා සර්. මොකද්ද මෙතන අපි කරන්න පුළුවන්? අනිවාර්යෙන්ම පැයක් දෙකක් ඇතුළත ඒකට උත්තර එනවා. ඉතින් මම හිතන්නේ ඒකත් ලොකු ශක්තියක් වෙලා තියෙනවා අපිට. ඉතින් ඒ නිසා අපිට මේක ඉතාමත්ම හොඳින් මේ වැඩසටහන අපි හිතනවා මුළු ලංකාවෙම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා ගයන් අපි හිතනවා. ලොකු විශ්වාසයක් තියෙනවා අපිට. හොඳයි. ඔබ තමයි ලංකාවම කියද්දී කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන් ලංකාවම එහෙම කරන්න පුළුවන් වෙයි කියලා හිතද්දී අපි යනවා දැන් අනුරාධපුරයට. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්තුමන් ජනක ජයසුන්දර මහත්මයා දැන් අපි විශ්වාස කරනවා සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. අයිබෝන් සුබ දැස්නක් දිස්ත්‍රික් ලේකම්තුමනි. එසේම වේවා ඔබතුමාටත්. දැන් ජනක ජයසුන්දර දිස්ත්‍රික් ලේකම්තුමනි අපේ ප්‍රදීප් යසරත්න දිසාපතිතුමන් මැදිරියේ ඉන්නවා. කොහොමද එතුමා ඉතා පැහැදිලිව මේක ලංකාව තුළ සහ කොළඹ තුළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කතාව කියනවා. කොහොමද අනුරාධපුරේ මේ ක්‍රියාන්විතය සඳහා තිබෙන සූදානම? අපේ සූදානම ඉතාමත් හොඳයි. ග්‍රාම නිලධාරී කොට්ටාස අපේ 694ක් තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක් තියෙනවා. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ේම ග්‍රාම නිලධාරී කොට්ටාස 694ෙම අපිට ගරු මුදල් අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයෙන් ලැබිලා තියෙන සුබ මොහොතින් කටයුතු ව්‍යාපෘතිවල ආරම්භ කරන්න අපි සියල්ල සූදානම් කරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් සියලු උපදෙස් අපේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ හරහා අනිකුත් ඒ ග්‍රාමීය නිලධාරීන්ට අපි ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මහජනතාව දිස්ත්‍රික්කයේ දැනුවත්, දේශපාලන අධිකාරිය දැනුවත් සියල්ල සූදානම්. අපේ දිස්ත්‍රික් ලේකම්තුමා කොළඹ දිස්ත්‍රික්කයේ දිසාපතිතුමා කතා කරනවා මම අහගෙන හිටියා. පොඩි වෙලාවක් විනාඩි කිහිපයක් මට අහගෙන ඉන්න ලැබුණා මේ සම්බන්ධ වෙලා ඉන්න අතරතුරේදී. ඉතින් එතුමා ඔය කොළඹ දිස්ත්‍රික්කය ගැන කිව්ව කාරණා වගේම අපිත් පුළුවන් තරම් උත්සාහ කරලා තියෙනවා නිෂ්පාදන ආර්ථිකයක් රටේ ගොඩනැගීම අවශ්‍යයි. අත් වශයෙන්ම අපේ මේ ආර්ථික අර්බුදය ගැන අපි හිතලා බැලුවොත් අපේ නිෂ්පාදනයේ පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඉතින් මේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම සඳහා ඒ ව්‍යාපෘති ජීවනෝපාය ව්‍යාපෘති මගින් ව්‍යවසායකයන් ගොඩනගන්න, නිෂ්පාදකයන් ප්‍රදේශයේ වැඩි කරන්න හැම උත්සාහයකම අපි යෙදෙනවා. ඒ සම්බන්ධයෙන් නිතර පසුවිපරම් කරන්න අපි සූදානමින් ඉන්නවා. ඒකට ක්‍රමවේද සකස් කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන හරහා අපේ දිස්ත්‍රික්කයේ සෑහෙන ව්‍යවසායකින් ප්‍රමාණයක් අපි බිහි කරගන්න අපිට පුළුවන් වෙයි. ඒ වගේම සෑහෙන නිෂ්පාදනයක් අලුතෙන් බිහි කරගන්න අපිට පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමන්ගේ දිස්ත්‍රික්කය තුළත් විශේෂයෙන්ම අපේ මේ දවස්වල ගොවිතැනත් එක්ක මූලික වෙච්ච දිස්ත්‍රික්කය කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩි බල තැබීමක් තිබෙනවා. කොහොමද ඔබතුමන්ට ඔය ඇවිල්ලා තියෙන යෝජනා අතර ගොවිතැන නගා සිටවන්නේ ඒ වගේ යෝජනාවක් තිබෙනවද? අනේ ඇත්ත වශයෙන්ම දැන් අපේ අනුරාධපුරයේ අපි දන්නවා කවුරුත් දන්නවා මේ කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් මහා පරිමාණයෙන්. ඉතින් කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් තුල දැන් රාජ්‍ය ප්‍රතිපත්තියත් එක්කන් කාබනික වගාව තමයි දැන් රජයේ රාජ්‍ය ප්‍රතිපත්තිය වැඩිපුර ප්‍රමුඛතාවය දෙන්න කියලා තියෙන්නේ කාබනික වගාවට. ඒ අනුව අපි කාබනික ව්‍යවසාය කාබනික පොහොර නිෂ්පාදකයන් විශාල ප්‍රමාණයක් මේ හරහා බිහි කරන්නත් අපි ඒ අවශ්‍ය ජීවනෝපාය ව්‍යාපෘති යටතේ අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ අනෙකුත් කාරණා ගත්තාම විශේෂයෙන්ම දැන් අපි දන්නවා මේ අපි කියන්නේ අර පොලිටනල් කියලා කියන්නේ ග්‍රීන් හවුස් කියලාත් කියනවා. ඒකට ඒ වගේම අර නෙට් හවුස් කියලාත් කියනවා. මේ විවිධ නම් වලින් භාවිතා කරන මෙන්න මේවා තුල මේ වගාවට යොමු වෙනවා නම් හුඟක් වෙලාවට පලිබෝධ හානි අඩු වෙනවා. කාබනික පොහොර වගාවෙන් ඒවා තුල වගාව කරගන්න මිනිසුන්ට හැකියාව තියෙනවා. ඉතින් මේ කාරණා ගැනත් අපි අවධානය යොමු කරලා තියෙනවා. පුළුවන් තරම් ඒවා ගැන දැනුවත් කරලා මිනිස්සු තෝරාගනිද්දී ප්‍රතිලාභින් හඳුනාගනිද්දී එවැනි කාරණා සම්බන්ධිනුත් ප්‍රතිලාභින් යොමු කරලා තියෙනවා. තමන්ගේ ව්‍යවසාය වැඩසටහන් එහෙම නැත්නම් ජීවනෝපාය වැඩසටහන් සඳහා යොමු කරන්න කටයුතු කරලා තියෙනවා.
හොඳයි බොහොම ස්තුතියි අපි සම්බන්ධ කරගත්තේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්තුමන් ජනක ජයසුන්දර මහත්මයා. දැන් එතුමන් ඔය අනුරාධපුර දිස්ත්‍රික්කේ අනුරාධපුර පොළොන්නරුව හම්බන්තොට වගේම කොළඹත් මේ ගොවිතැනත් එක්ක යම් යම් ක්‍රියාන්විතයන් සිද්ධ වෙනවා. එහෙම නෑ කියලා හිතුනට කොළඹත් එහෙම තියෙනවා ගොවිතැනත් එක්ක ජීවත් වෙන තැන. දැන් මේක ඊළඟට කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේකේ ජීවනෝපාය විතරමද ඉලක්ක වෙන්නේ මේ තුල ඔය පාර හදාගන්න තමන්ගේ පාර මේ කැඩලා නම් ඇලවේලි ටික වාරි මාර්ග ටික ඒ වගේ දේවල් කරගන්න බැරිද කියලා. ඒ වගේ දේවල් වලට ඉඩක් තියෙනවද මේ වතාවේ? අනිවාර්යෙන් ගන්න හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම කොළඹ ගත්තතර මුලින්ම අපි එක කෘෂිකර්මයට ඒ තරම් නැඹුරුවක් නැගුවට මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය තමයි ලංකාවේ සෑම මේ කෘෂි භෝගයක්ම තියෙන මේ දිස්ත්‍රික්කය. ඒ කියන්නේ අපිට කොළඹ නගරයට ආවම එහෙම එකක් නෑ වගේ වුණාට ඔබ විශ්වාස කරන්න ගෑන් හැම දෙයක්ම ලංකාවේ තියෙන හැම දෙයක්ම වගා වෙන දිස්ත්‍රික්කය. කුඹුරේ යුසෙන් ගත්තන් පස්සේ රබර්ද තේද පොල්ද මේ සියල්ල කුරුඳුද කොකෝවා ඒව පවා තියෙනවා. ඉතින් මේ සුවිශේෂීම දිස්ත්‍රික්කයක්. එතකොට මේ වැඩසටහන යටතේ මේ තියෙන විශේෂත්වය සුවිශේෂත්වය තමයි මේ ගයන් අපි මෙවර මේ හඳුනාගෙන තියෙන සමහර ව්‍යාපෘති පුරං කුඹුරු දැන් කොළඹ ගයන් අපි පුරං කුඹුරු සෑහෙන ප්‍රමාණයක් මේ අතිකරු ජනාධිපතිතුමාගේ නව ප්‍රතිපත්තිය යටතේ විශේෂයෙන්ම COVID-19 වසංගත තත්ත්වය තුල නිරෝධ නැන්දි නීතිය ක්‍රියාත්මක කරනකොට අපි ගොඩාක් පුරං කුඹුරු අස්වැද්දීමක් සිද්ධ කළා. ඒකට ඒකදී අපි දැකපු එකක් තමයි සමහර ඇල මාර්ග මේ කුඹුරුවට ජලය සපන මේ ජල පහසුකම් සපයන ඇල මාර්ග ප්‍රතිසංස් වෙන්නේ වෙලා නැහැ වසර ගණනාවකින්. තාමත්ම වල් බැහි වෙලා සමහර මේ පුරං කුඹුරු අස්වද්දන්න බැරි වෙලා තිබ්බේ ඒකයි. ඒකට අපි මේ වැඩසටහන යටතේ අඳුනගෙන තියෙන අපි පහුගිය වසරෙත් ඒකට යම් කිසි දෙයක් කළා ගරු පළාත් සභාවත් එකතු කරු ආණ්ඩුකාරතුමාගේ මැදිහත් වීම මත. නමුත් ඒක තවත් දුරට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන යටතේ ව්‍යාපෘති ඇවිල්ලා තියෙනවා අපිට. අපි මේ ව්‍යාපෘති අධීක්ෂණය කරනකොට අපි දැක්කා කාලයක් තිස්සේ මේ ප්‍රතිසංස්කරණය නොවූ ඇලමාර්ග වාරි පද්ධති මේ කොළඹ දිස්ත්‍රික්කයේ සමහර ඒවා මේ වැඩසටහන යටතේ මේ ඇවිල්ලා තියෙනවා මේ ව්‍යාපෘති වශයෙන්. ඒකට අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ව්‍යාපෘති අනිවාර්යයෙන්ම ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක තුලින් බලාපොරොත්තු වෙනවා තවත් පුරං කුඹුරු විශාල ප්‍රමාණයක් අස්වද්දන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඊට අමතරව විවිධාකාර ඇනිකට් අමුණු ඒ වගේ දේවලුත් මේ වැඩසටහනට එකද. මොකද මේ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්නේ අපේ අනුරාධපුර දිසාපතිතුමා කිව්වා වගේ මේ ජීවනෝපාය සංවර්ධනය ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධන මේ සියල්ල බලාපොරොත්තු වෙනවා. කොටින්ම කියනවනම් මේ දේශීය නිෂ්පාදිතය මේ වැඩි කිරීමනේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වැඩසටහන් වලට මේවත් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මම හිතන්නේ ඊළඟ ඊට අමතරව ගත්තොත් එහෙම මේ අනිකුත් පොදු යටිතල පහසුකම් සංවර්ධනය ඔබ ඇහුව විදියට ඒවත් මේ වසර ගණනාවක් තිස්සේ අවධානය යොමු නොවිච්ච පොදු යටිතල පහසුකම් අත්‍යවශ්‍ය සේවා මේ සංවර්ධන ව්‍යාපෘති අඳුනගෙන තියෙනවා මේ වැඩසටහන යටතේ. ඉතින් ඒවත් අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේදී ආරම්භ කරලා මේ කාර්තුව තුළ අපි හඳුනාගන්නේ එවැනි ව්‍යාපෘතිත් නිශ්චිත කාලය තුළ මේ අවසන් කරන්න. සමහරව අපි දැක්කා මේ ගයන් මෙතනදිත් දැක්කා මේ වගේ කෙටි කාලයක් තුල කරන්න බැරිවත් තියෙනවා. දැන් ගෑන එතන ප්‍රශ්නේ ඒකට අපි මොකද යන්න පුළුවන්. ඒකනේ දැන් එතන ප්‍රශ්නේ ඒකනේ මාර්තු 31කින් අපේ මේ මාර්තු මේ අදාළ ප්‍රතිපාදන ඉවර වෙනවා නම් අපි මොකද කරන්නේ දැන්? ඒකටත් අපිට උපදෙස් ලැබිලා තියෙනවා. එවැනි ව්‍යාපෘති අපි හිතුව මාස 5ක් 6ක් විතර යන ව්‍යාපෘතියක් තියෙන්න පුළුවන්. ලොකු ඇනිකට්ටයක් හදන එකක් මේවා හදන එකක් වගේ වුණොත් ඇල මාර්ගයක් හදන එකක් වුණොත් ඒකට පුළුවන් අධීර වශයෙන් අපි වෙන් කරා ගන්න. ඒක පළවෙනි අධීරේ. එන්නත පළවෙනි කාර්තුවේ පළවෙනි අධීරයට කරන කොටස අපි අඳුනගෙන තියෙනවා. දෙවෙනි කාර්තුවේදී මේක අවසන් කරනවා නම් දෙවෙනි කාර්තුවේදී කොච්චර ප්‍රතිපාදන අවශ්‍ය වෙනවද? ඒකට ඒක වෙන් කරගෙන තියෙනවා. හරි පහසුයි මේ වැඩසටහන. හරිම මේ ආසාවෙන් අපි රාජ්‍ය නිලධාරීන් වශයෙන් යොමු වෙච්ච වැඩසටහනක් කියලා ගයන් කියන්න පුළුවන්. ඒ වගේ මේ වැඩ කටයුතුක වෙනවිධ භාවයක් පැහැදිලිව පෙනෙනවා. එහෙම අධීර යන්න පුළුවන් වෙනකොට. දැන් අපි මැදිරියේ ඉන්නේ කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන් ප්‍රදීප් යසරත්න මහත්මයා. අපි ගාල්ලට ගියා ශාන්ත වීරසිංහ දිස්ත්‍රික් ලේකම්තුමන් හම්බ වෙන. රට මැදට ගියා අනුරාධපුර ජනක ජයසුන්දර දිසාපතිතුමන් හම්බ වෙන. දැන් අපි යනවා රටේ තවත් කෙළවරකට ත්‍රිකුණාමලයට. සමන් දර්ශන කාඩි කෝරාල මම විශ්වාස කරන නම හරි ඇති කියලා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්තුමනි සමන් දර්ශන කාඩි කෝරාල මැතිතුමනි සුබ දැසනක්. උදේසනක් අයබෝන් වේවා. දැන් සමන් දර්ශන දිස්ත්‍රික් ලේකම්තුමනි කොහොමද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ වැඩ ලක්ෂයේ වැඩ පිළිවෙල සඳහා තිබෙන සූදානම ත්‍රිකුණාමලයේ? ත්‍රිකුණාමලයේ ඇත්තටම අපිට මේ වෙනකොට වැඩ 1610ක ඉලක්කයක් දීලා තිනවා.
නමුත් අපි 1850කට එහා පැත්තේ වැඩ ප්‍රමාණයක් අපි පටා ගන්න සූදානම් කරලා තිනවා. මේකට සියල්ල සූදානම්. දැන් අපිට නැගතට වැඩ පටන් ගන්න විතරයි තියෙන්නේ. ඇත්තටම මම හිතන්නේ ජනතාවට ලැබිච්ච ඊටාම මහඟු අවස්ථාවක් කියලා මේක මොකට පැහැදිලි කරන්න පුළුවන්. මොකද ජනතාව ඇවිල්ලා අපෙන් එක වෙලාවට යම් පොඩි දේවල් ඉල්ලුවා. නමුත් අපට දෙන්න ප්‍රතිපාදනයක් තිබ්බේ නැහැ. ලංකාවේ පළවෙනි වතාවට අයවැයකින් ජනතාවට අවශ්‍ය දේ කරන වර්ෂයක් වුණා මේක. මේ ජනතාවට ඇත්තට ජනතාව අපේ දැන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ගත්තාම අවුරුදු 30ක යුද්ධයකට මැදිහත් වෙලා ඒ මිනිස්සු ගොඩාක් පීඩිත වෙලා හිටියේ. නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුර ගන්න ක්‍රමවේදයක් තිබ්බේ නැහැ. පොඩි දේවල් ඇවිල්ලා අපෙන් ඉල්ලුවා අපිට කරගන්න දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ හොඳම තීරණයක් ගත්තා. ජනතාවට මොකද්ද ඕන? ජනතාව රස්සාවල් ඉන්නේ නැහැ. ජනතාව ඉන්නේ ජීවිකාව ගෙනියන්න ඔවුන්ගේ ඇලදොල හදාගන්න, වැව් අමුණු ටික ප්‍රතිසංස්කරණය කරගන්න, ඒ වගේම එයාලගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරගන්න යම් උදව්වක් රජෙන්න ඕනලා තිබ්බේ. ඉතින් ඒකට හොඳම අවස්ථාවක් වුණා මේ අවස්ථාව. මම හිතන්නේ මේක ලංකා ඉතිහාසගත වෙන වැඩසටහන. මොකද විශේෂයෙන් දිසාපතිවරුන්ට මැදිහත් වෙලා ඍජුවම කරන්න පුළුවන්. අනිත් එක තමයි අවුරුද්ද පටන් ගන්නකොටම වැඩ පටන් ගන්නවා අපි. වෙනදා සමහරවිට අපිට අවුරුද්දේ මැද පහුවෙලා තමයි වැඩ පටන් ගන්න වෙන්නේ ඔක්කොම කරලා. මේ අවුරුද්දේ එහෙම නෑ. අවුරුද්දේ අපි දැන් අපිට කලින් කිව්වනම් ජනවාරි වල ඒත් අපි ජනවාරි ඩේට් එකක් දුන්නා අපිට පටන් ගන්න සූදානම් කරලා තින්නේ. අපි මේක පටන් ගත්ත වෙලේ ඉඳලා අපි සූදානම් වුණා දිසාපතිවරු හැටියට. ඉතින් මම හිතන්නේ ජනතාවට හොඳ ලැබිච්ච මහඟවතාව ඒ වගේම රජයටත් ජනතාවගේ ප්‍රසාදය ලබා ගන්න ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවන්න දීපු හොඳම අභියෝගයක් තමයි මේක. දිසාපතිවරුන්ට ලොකු අභියෝගයක් මේක. ඇත්තටම මේ වැඩ ටික කරගෙන යන එක මොන අඩුපාඩු තිබුණත් අපි ඉතාම ආසාවෙන් අපේ කොළඹ දිස්ත්‍රික්කයේ කන්ටුමා කිව්වා වගේ ඉතාම ආසාවෙන් මේ දේ කරනකම් බලාගෙන අපි ධර්ම තෘප්තිමත් බලාගෙන ඉන්නේ. ඉතින් මේක අපිට හොඳ අවස්ථාවක් කියලා අපි රටටත් ජනතාවටත් හොඳ කාලයක් උදා වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් සමන් දර්ශන දිස්ත්‍රික් ලේකම්තුමනි කොළඹට අවශ්‍ය ප්‍රතිපාදන ලැබිලා කියලා ප්‍රදීප් යසරත්න දිස්ත්‍රික් ලේකම්තුමන් කියනවා. ත්‍රිකුණාමලයට අවශ්‍ය ප්‍රතිපාදන ටික ලැබිලා තියෙන්නේ. අවශ්‍ය ප්‍රතිපාදනත් ලැබිලා තියෙන මේ වෙනකොට අපට අත්මුදලුත් අපිට මේ වෙනකොට යම් කොටසක් ලැබිලා තියෙනවා. අපි ඊ දවසේ වෙනකොට අත්මුදල්ලේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් බෙදලා යවුවා. හොඳයි ඒ නිසා අපිට ත්‍රිකුණාමලය පිළිබඳවත් සමස්ත ශ්‍රී ලංකාව පිළිබඳව යහපත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මේක මහ පොළොවේ පැලවෙන ක්‍රියාන්විතයක් යන්න පිළිබඳව යම් විශ්වාසයක් තිබෙනවා. අපි ඒ පිළිබඳව අපේක්ෂා සහගතව බලාගෙන ඉමු. දැන් බොහොම ස්තුතියි සමන් දර්ශන කාඩිකෝරාල ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්තුමන්ට. දැන් ප්‍රදීප් යසරත්න කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමනි දැන් මේ සංවර්ධන ව්‍යාපෘති වලට ලැබෙන ප්‍රතිපාදන එහෙම නැත්නම් වෙන් කරන මුදල් උපරිම කාර්යක්ෂමතාවයකින් ප්‍රයෝජනයට ගැනීමනේ මේකේ වඩා වැදගත් වෙන්නේ. මේක ජනාධිපතිතුමන්ගේ සිට අග්‍රාමාත්‍යතුමන් මුදල් අමාත්‍යතුමන් මේ සියල්ල ජනතාව පිළිබඳව සද්භාවයකින් මේක ක්‍රියාත්මක කරන්නේ. හැබැයි බොහෝ වෙලාවට ජනතාව තුළ තිබුණු මැසිවිල්ලක් තමයි ගම් මට්ටමේදී මේ යම් ව්‍යාපෘතියක් සඳහා මුදල් වෙන් කරනවා. ඒ මුදල් වලින් යම් කිසි කොටස් කොමිස් මුදල් විදිහට විවිධ තැන්වලට ගලාගෙන යනවා. කොන්ත්‍රාත්කරුට ගෙවන්න ඕනේ, මන්ත්‍රීට ගෙවන්න ඕනේ, නිලධාරීන්ට ගෙවන්න ඕනේ. මෙහෙම දේවල් තිබුණා. මේව ඇත්ත නැත්ත වෙනම කතාවක්. එහෙම දෙයක් තියනවාද? එහෙම දෙයක් තියෙනවා නම් මේක හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් තියෙනවා. ඒක නවත්තලාමද තියෙන්නේ? ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් ගයන්. ඇත්තටම එවැනි චෝදනා එල්ල වෙනවනේ ඉදිරියේදීත් මීට පෙරත් එල්ල වුණා. හැබැයි මේ වැඩසටහන මොකද මම කිව්වේ ඒකයි. මම මුලින් පටන් ගත්ත එකම මේක එක්කෙනෙක් වැඩසටහනක් නෙමෙයි. ඒ කියන්නේ එක්කෙනෙක් යෝජනා කරලා යම්කිසි සමිතියක් මගින් එහෙම නැත්නම් කොන්ත්‍රාත් කඩුවෙක් මගින් කරන මේ වැඩසටහනක් නෙමෙයි. මේකට පාර්ශ්වයන් විශාල ප්‍රමාණයක් විශේෂයෙන්ම ග්‍රාමීය කමිටු ඒ කියන්නේ ග්‍රාමීය නියෝජිතින් ග්‍රාමීය කමිටු සාමාන්‍ය ගමේ මිනිසුත් ඉන්නවා. ගමේ මේ ග්‍රාම්‍ය කමිටුව නියෝජනය කරනවා. එතකොට ඒගොල්ලන්ගේ අධීක්ෂණිකුත් මේකට සිද්ධ වෙනවා. එතකොට මේ ගමේ දායකත්වයත් මේ ව්‍යාපෘති වලට ලබා ගැනීම තමයි ගයන් මේකෙත්. එතකොට එවැනි හරි විනිවිදභාවයකින් යන වැඩසටහනක් ඕනම කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් මේ ව්‍යාපෘතියට මොකද වෙන්නේ කියන එක පිළිබඳව. දැන් කොහොමද වෙන්නේ? මොන තත්ත්වෙද තියෙන්නේ? කොච්චර ප්‍රතිපාදන ලැබුණාද? ඒ ප්‍රතිපාදනෙන් දැන් කොච්චර වියදම් වෙලා තියෙනවද? කොච්චර සත්‍ය වශයෙන්ම වියදම් වුණාද කියන එක පිළිබඳව ලොකු දෙයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් විනාඩි 2යි තියෙන්නේ. මට කියන්නේ හෙට දවසේ ඔබතුමන් එකක් කියන ගමන් විනාඩියක් දෙකක් කරගෙන කියන්නේ හෙට දවසේ මොකද්ද වෙන්නේ කියලා කියමු පොඩ්ඩක්. කොළඹ. ඔව්. ඇත්තටම කොළඹ ගත්තොත් එimhe හෙට දවසේ අපි මේ හැම ග්‍රාම විද්‍යාලයන් 557ෙම මේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ආරම්භ කරන මේ වෙනකොට
සැලසුම් කළ ඉවරයි. මොකද 8යි පෙරවරු උදෑසන 8:52ට යෙදෙන සුබ මොහොතින් ඒ සියල්ලම මේ අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ෙම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කටයුතු සමාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන අධිකාරිය අදාළ නිලධාරීන් ඒ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් ඒක කරන අපි කොළඹ දිස්ත්‍රික්කයේ මේ කියන්නේ මේ ප්‍රධානම මේ අවස්ථාවක් වශයෙන් අපි මේ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේදී අපි බලාපොරොත්තු වෙනවා 8:52කට යෙදෙන සුබ මොහොතින් ඒක ආරම්භ කරන්න. එතකොට මේ සුබ මොහොතින් ආරම්භ කරන සියලුම ව්‍යාපෘති අපි බලාපොරොත්තු වෙනවා මාර්තු 31කට පෙර ජනතා අයිතියට නැත්තම් රටේ සංවර්ධනයට මේ ව්‍යාපෘතිවල දායකත්වය ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි බොහොම ස්තුතියි. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමන් අද මැදිරියට පැමිණ මෙන්න අයවැයෙන් වැඩ ලක්ෂයක් ව්‍යාපෘතිය පිළිබඳව ඒ කොහොමද මහ පොළොවේ ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරමින් හිටියේ. රටට ආදරය කරන පුරවැසියන් විදිහට අපි මේ දිහා ඊට සුබවාදීව බලාගෙන ඉමු. ඔබේ ගමට, මගේ ගමට, අපේ ගමට වැඩක් වෙන විදිහ පිළිබඳව. කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමනි ප්‍රදීප් යසරත්න මැතිතුමනි බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි ගෑන්. ඒ වගේම දුරකථනයෙන් සම්බන්ධ වුණු දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් අපගේ ස්තුතිය. අද සුභාරතිය අපි සමාප්තිය සටහන් කරනවා බලාපොරොත්තු ගොන්නක් හදවතේ රඳවාගෙන රටේ ගමේ අනාගත සංවර්ධනය පිළිබඳව. අද අපේ කණ්ඩායම මුහුණ පුතෙන් අපේ ලෝකයට අරගෙන ගියේ ජගත් නවරත්න. ඒ වගේම නිෂ්පාදන සහාය සසින්දු පන්සිලු නිෂ්පාදනය කළ පවිත්‍රා කේෂිනී නානායකාර සම්බන්ධීකරණය උමන්දා කුමාරි මහගෙදර මම ගයන් කෞශල් ජයවීර. හෙටත් මුණ ගැහිමු සුභාරතියෙන් පරිස්සමට ඉන්න. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී